අයිබෝන් අපි පුතේ මේ වෙද්දී කතා කරන්න යන්නේ දැන් මේ වෙලාවේදී හත්වෙනි පරිච්ඡේදය 11 ශ්‍රේණියේ ව්‍යාපාර ගිණුම්කරණය පෙළ පොතේ නිෂ්පාදන පිරිවැය ලේඛන කියන තේමාව ඔස්සේ කතා කරන්න. ඒ පාඩම ඔයගොල්ලොත් එක්ක මා කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ දන්නවා අපි ගොඩක් වෙලාවට ඒක පුද්ගල ව්‍යාපාරයක අවසාන ගිණුම් අපි ඉගෙන ගන්නවා. ඒ කියන්නේ නිෂ්පාදනය කරපු හදපු භාණ්ඩ ගෙනල්ලා විකුණන ආයතනවල අපි සුද්ධ ලාභය සුද්ධ අලාභ වෙලා මුල්‍ය තත්ත්ව ප්‍රකාශන හැදුවා. ඒ ඇදෙන්නේ වෙළඳ ව්‍යාපාර. ඒ කියන්නේ ඒවල කරන්නේ නිෂ්පාදනය කරපු හදපු භාණ්ඩ ගෙනල්ලා අලෙවි කරන එක. අපි මේ පාඩමේදී කතා කරන්නේ සම්පූර්ණයෙන්ම නිෂ්පාදන පිළිවෙලේ කියන පාඩම අපි කතා කරන්නේ සම්පූර්ණයෙන්ම භාණ්ඩයක් නිෂ්පාදනය කරන ආකාරය. අමුද්‍රව්‍ය ගෙනල්ලා ඒකෙන් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්න කොහොමද කියන එක. ඒ කියන්නේ නිෂ්පාදන ව්‍යාපාරවල ගිණුම් පිළිවෙල කරන්නයි අපි සූදානම් වෙන්නේ. මොකක්ද මේ නිෂ්පාදන පිළිවෙල කියලා කියන්නේ? එහෙමත් නැත්නම් අපි මේ පාඩමේ අවතීර්ණ වීමක් වෙන්නට අපි එකටම ඉගෙන ගන්නවා පුතේ. මොකක්ද නිෂ්පාදන පිළිවෙල කියන්නේ? අපි පොඩ්ඩක් බලමු පළවෙනි මුත්තේ මේ පරිච්ඡේදය අපි සාකච්ඡා කරන දේවල්. පළවෙනියට කතා කරන පුතේ සාමාන්‍යයෙන් නිෂ්පාදන පිරිවැය ලේඛන හැඳින්වීම. ඒ නිෂ්පාදන පිරිවැය හැඳින්වීම. ඊළඟට නිෂ්පාදන පිරිවැය මූලික අංග අපි කතා කරනවා. ඒ වගේම පුතේ නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම ගැන අපි කතා කරනවා. ඒ වගේම පිරිවැය ලේඛන සකස් කිරීම ගැන අපි කතා කරනවා. ඒ වගේම පරිගණක පැතුමක් වගේ පිරිවැය ලේඛන සකස් කිරීමත් අපි මෙහිදී පොඩි භාවිතයක් තියෙනවා. අපි එතකොට පුතේ පළවෙනියෙන් අපි යමු මේ ආයතනයක අපි මොකක්ද මේ නිෂ්පාදන පිරිවැය කියන්නේ? නිෂ්පාදන පිරිවැය කියන්නේ මොකක්ද කියන්නේ? අපි හිතමු භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්න යන වියදම තමයි අපි නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ. يعني භාණ්ඩය හෝ සේවාව හදන්න යන වියදම. මේක නිර්වචනය කරනවා මෙන්න මේ විදිහට. නිෂ්පාදන පිරිවැය යම් නිශ්චිත කාල පරිච්ඡේදයක යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය සඳහා දරන ලද වියදම් වල එකතුව ලෙසින් සරලව හඳුන්වන්න පුළුවන් මොකක්ද මේ නිෂ්පාදන පිරිවැය කියන්නේ කියලා. ඒ නිෂ්පාදන පිරිවැය කියන්නේ යම් නිශ්චිත කාල පරිච්ඡේදයක යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන හදන්න යන වියදම් වල එකතුවට අපි කියනවා නිෂ්පාදන පිරිවැය කියලා. ඒ කියන්නේ සරලව කියනවා නම් වල පාවිච්චි කරන වල පරිහරණය කරන භාණ්ඩයක් හෝ සේවාවක් හදන්න යන වියදම්. හදන්න යන වියදම්. අපි මේක මේ පළවෙනියෙන්ම නිෂ්පාදන පිරිවැය මූලිකාංග වලට අපි එන්නේ. ඒ කියන්නේ පුතේ නිෂ්පාදන පිරිවැය මූලිකාංග කියන්නේ මේ නිෂ්පාදන පිරිවැය ප්‍රධාන වශයෙන් මූලික කොටස් දෙකකට අපි බෙදනවා. ඒ කියන්නේ පළවෙනියම පුතේ ඍජු නිෂ්පාදන පිරිවැය. ඍජු නිෂ්පාදන පිරිවැය කියලා අපි කියනවා පළවෙනිය. කියන්නේ භාණ්ඩය සේවාව හදන්න ඍජුවම අදාළ වෙන පිරිවැය. ඍජුවම අදාළ වෙන පිරිවැය. ඒ වගේම අපි දෙවෙනියට කතා කරන වක්‍ර පිරිවැය. භාණ්ඩය සේවාව හදන්න වක්‍රව අදාළ වෙන පිරිවැය. උදාහරණයක් කියලා මෙහෙම හිතන්න. යම් කිසි අපි දැව අරගෙන පුටුවක් හදනවා. දැව වලින් පුටුවක් හදනවා. ඒ පුටුව හදන්න ගන්න ලී ගත්තොත් ඒක ඍජු පිරිවැය. ඒක අනිවාර්යයෙන් ඒක හදන්න අවශ්‍යයි. ඒ වගේම මේ වඩු කාර්මිකයට ගෙවන වැටුප, ඒ පුටුව හදන්න වඩු කාර්මිකයට ගෙවන වැටුප ගත්තොත් ඒව අනිවාර්යෙන් දරන්න වියදම්. ඒවා අපි ඍජු නිෂ්පාදන පිරිවැය කියලා කියනවා. අපි මේ ඍජු නිෂ්පාදන පිරිවැය හඳුන්වනවා ප්‍රාථමික පිරිවැය කියලා කියනවා. ඒ වගේම වක්‍ර නිෂ්පාදනය කියන්නේ අර පුටුව නිෂ්පාදනය කරන්න අවශ්‍ය වන අනිකුත් පිරිවැයවල. ඒක පුටුව පිරිවැයට අයිති වෙනවා නමුත් ඍජුවම අයිති වෙන්නේ නැහැ. ඒ පුටුව හදන කර්මාන්ත ශාලාවේ සුපරීක්ෂකයෙක් ඉන්නවා නම් මුරකරුවෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට කියන වැටුප. ඒ පුටුව අවසානයේ අපි ගත්තොත් ඒකට අවශ්‍ය වෙන ඇන තීන්ත වර්ග ඒව වක්‍රව අදාළ වෙන දේවල්. ඒ වගේ පිරිවැය යන්නේ වක්‍ර නිෂ්පාදන පිරිවැය. එතකොට එතනදී විදුලිය කම්මලක් වශයෙන් නිෂ්පාදනය කරන අවශ්‍ය විදුලිය කම්මල අලුත්කඩියා යන්ත්‍ර පාවිච්චි කරන ඒවා ෂේ ඒ වගේ දේවල් මේ වක්‍ර නිෂ්පාදන පිරිවැයට යනවා. එතකොට අපි මේ නිෂ්පාදන පිරිවැය කියන පුතේ ප්‍රධාන වශයෙන් අපි කතා කරනවා කාරණා කීපයකින් අපි කතා කරනවා. ඒ කියන්නේ ඍජු නිෂ්පාදන පිරිවැය කොටස් තුනකට බෙදනවා. බලන්න එකක් ඍජු ද්‍රව්‍ය පිරිවැය. ඊළඟට ඍජු ශ්‍රම පිරිවැය. ඊළඟට ඍජු වෙනත් පිරිවැය. කොටස් තුනක් තියෙනවා. ඒ කියන්නේ ඍජු පිරිවැය බෙදව කොටස් තුනකට ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත් පිරිවැය.
ඒ වගේම නිෂ්පාදන වක්‍ර නිෂ්පාදන පිළිවෙත් කොටස් තුනකට බෙදෙනවා. වක්‍ර ද්‍රව්‍ය පිළිවෙල, වක්‍ර ශ්‍රම පිළිවෙල, වක්‍ර වෙනත් පිළිවෙල. මේ විදිහට කොටස් වශයෙන් බෙදා ගන්නවා. එතෙන්දී අපි තේරුම් ගන්න වැදගත්කමක් තියෙනවා. ඍජු පිළිවෙලවත් මේ ප්‍රාථමික පිළිවෙල කොටස් තුනකට. ඍජුව දරන ද්‍රව්‍ය මොනවාද? ඍජුව දරන ශ්‍රමය මොනවාද? ඍජුව දරන වෙනත් පිළිවෙල මොනවාද? උදාහරණයක් ඇරෙන්න පුතේ පොතක් නිෂ්පාදනය කරන්න. ඊට පොතක් ඉල්ලක් කරනවා නේද? ඒ කියන්නේ කතුවරේ පොතක් ලියලා ඒ ලියපු පොත අන්තිමට මුද්‍රණය කරනවා. මුද්‍රණය කරනවා. ඒ මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් අපි බලමු ඍජු ද්‍රව්‍ය මොකක්ද? තීර්ථ කඩදාසිම කියව ඍජු ද්‍රව්‍ය වලට. එතකොට ඍජු ශ්‍රමය කියන්නේ මොකක්ද? ඒ පොත මුද්‍රණය කරන කර්මාන්ත ශාලාවේ ඒ මුද්‍රණ කර්ම කියන්නේ. ඒ කියන්නේ ඒක යන්ත්‍ර ක්‍රියා කරන කෙනා. එයාගේ ශ්‍රමය. ඒ වගේම කච්චු භාගය. ඒ කියන්නේ පොත ලියපු කෙනාට ගෙවන අපි ඒ කච්චු භාගය. එයා ඍජුව ධර්ම වියදම. ඒක ඍජු නක්කට. ඒකම පුතේ වක්‍ර නිෂ්පාදනය ගත්තොත් වක්‍ර ද්‍රව්‍ය වෙන්නේ මොනවාද? අපි තවත් උදාහරණයක් ගමු නම් ඒකට අපි උණු කැටයක් නිෂ්පාදනය කිරීම ගත්තොත් ඒ උණු කැටේ හදන්න ධර්ම වක්‍ර ද්‍රව්‍ය. උදාහරණයක් ඇරෙන්න මේක උණු පෝරණයක් තරහ පුච්චනවා නම් දරවන වෙනවා. උණු හදන ජලය වන වෙනවා. ඒවා යන්නේ වක්‍ර ද්‍රව්‍ය. වක්‍ර ශ්‍රමය කියන්නේ ඒ උණු කර්මාන්ත ශාලාවේ ඉන්න පුරද්‍රව්‍ය. ඒ උණු එහාට මෙහාට ප්‍රමාණය කරන වහන වලින් ප්‍රමාණය කරන අය වේදුරම් කරන වැටුප ඒවා යන්නේ වක්‍ර ශ්‍රමය. තොර වෙනත් පිළිවෙල කියන්නේ අපි ගන්නවා පුතේ දෙන්න ගොඩක් වෙලාවට කම්මල් විදුලිය, කම්මල් රක්ෂණයේ යන්ත්‍ර සේවකී දේවල් මෙතෙන්ට ගන්නවා. ඒක ඕ විදියට පුතේ සම්පූර්ණයෙන්ම මේ විදියට පිළිවෙල මූලිකාංග අපි හදාගන්නවා. ඒ කියන්නේ පිළිවෙල මූලිකාංග කියන්නේ නිෂ්පාදන පිළිවෙල වෙන ආකාරය. අපි ඊළඟට යනවා මේ ඍජු නිෂ්පාදන පිළිවෙල කියන්නේ මොකක්ද කියලා අපි අර්ථවත් කරගන්න. මොකක්ද මේ ඍජු නිෂ්පාදන පිළිවෙල කියලා කියන්නේ? අපි බලමු ඍජු නිෂ්පාදන පිළිවෙල කියන්නේ පුතේ යම් නිෂ්පාදිත ඒකකයක් සමග ඍජුවම හඳුනාගත හැකි පිළිවෙල ඍජු පිළිවෙල නම් වේ. මේවා කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා ඍජුවම අදාළ වේ. මම උදාහරණයක් ඔයගොල්ලන්ට උදාහරණ දෙකක් පොතක් මුද්‍රණය කරන්නේ. ඒකට අවශ්‍ය කරන තීන්ත, ඒකට අවශ්‍ය කරන කඩදාසියන්නේ මේ ඍජු පිළිවෙල වලට. ඒ වගේම මේකේ මුද්‍රණ කරනකොට කියන වැටුප. ඒ වගේම මේකේ අපි ගත්තොත් ඒ පොත නිෂ්පාදනය කරපු පොත ලියපු කෙනාට දෙන කතරු භාගය මේ ඔක්කොම ඍජු වියදන්නේ ඍජු පිළිවෙල. ඒතර මේකට අපි කියනවා තව නම ප්‍රාථමික පිළිවෙල කියලා කියනවා. ඒ වගේම මේ ඍජු පිළිවෙල කොටස් තුනකට බෙදනවා. ගත්තොත් උදාහරණ වශයෙන් අපි ගමු මෙතනදී ඊළඟ කාරණේට යනවා මේ ඍජු පිළිවෙල මූලිකාංග කොටස් තුනකට බෙදනවා. ඒ කොටස් තුන තමයි අපි ගත්තොත් ප්‍රධාන වශයෙන් ඍජු ද්‍රව්‍ය පිළිවෙල, ඍජු ශ්‍රම පිළිවෙල, ඍජු වෙනත් පිළිවෙල. ඒක ඔයගොල්ලන්ට පැහැදිලි දැනගන්න. ඒතොර මේ ඍජු පිළිවෙල මූලිකාංග තියෙනවා තුනක්. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත්. භාණ්ඩ නිෂ්පාදනය කරන අදාළ ඍජු පිළිවෙල කොටස් තුනකට අපි බෙදලා තියෙනවා. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය සහ ඍජු වෙනත් පිළිවෙල කියන කතාව. ඊට පස්සේ අපි මේ තුන එක වෙනම පැහැදිලි කරගන්නවා. පළවෙනියෙන් අපි යමු මොකද්ද මේ ඍජු ද්‍රව්‍ය පිළිවෙල කියලා කියන්නේ? ඍජු ද්‍රව්‍ය පිළිවෙල නිෂ්පාදනය කරන ලද භාණ්ඩයේ තුලට අන්තර්ගත වන භාණ්ඩ ඒකකයක් සමග පැහැදිලිවම හඳුනාගත හැකි භෞතික සම්පත්වල වටිනාකම ඍජු ද්‍රව්‍ය කියලා කියනවා. ඍජු ද්‍රව්‍ය පිළිවෙල කියලා කියනවා. නිදසුනක් ලෙස පොත් මුද්‍රණ ආයතනයක් භාවිතා කරන කඩදාසි, තීන්ත, දී මේසයක් නිපදවීමේදී ගන්න භාවිතා කරන දැව වගේ දේවල් මේ ඍජු පිළිවෙලට නැත්නම් ඍජු ද්‍රව්‍ය පිළිවෙලට අපි අන්තර්ගත කරනවා. ඊළඟට ඍජු ශ්‍රම පිළිවෙල. අපි බලමු පුතේ ඍජු ශ්‍රම පිළිවෙල කියන්නේ මොකක්ද කියලා. කිසියම් භාණ්ඩයක් නිපදවීම සඳහා ඍජුවම සහභාගී වන ශ්‍රමිකයන්ට දෙවන වැටුප සඳහා ගන්න විදිහම. යෙදවුන් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ කාලයකද ඍජුවම දායක කරන සේවකයන්ට කරන ගෙවීම් සියල්ල මේකයත්. බලන්න නිදසුන ඔයගලන්ට පැහැදිලි වෙනවා මේක නිදසුන තමයි පොත් මුද්‍රණ සේවකයන්ට ගෙවන වැටුප. දැන් අපි මෙතනදී ගත්තොත් පොත මුද්‍රණය කරන සේවකයන්ට ගෙවන වැටුප. ලී මේසෙන් නිපදවීමේදී වඩු කාර්මිකයාට ගෙවන වැටුප යන්නේ නැද්ද? සේවකයන්ට. අවදිසුන ශ්‍රමයේ සම්බන්ධ වෙනවා නේ. සේවකයන්ට මෙතන වඩු කාර්මික සේවකයන්ට. ඒවා තමයි ගොඩක් වෙලාවට ඍජු ශ්‍රමයට අන්තර්ගත කරන්නේ. ඒ කියන්නේ ඍජු පිළිවෙලේ දෙවෙනි මූලිකාංගය තමයි ඍජු ශ්‍රමය කියන්නේ. භාණ්ඩ නිෂ්පාදනය කරන අනිවාර්යම අවශ්‍ය කරන ශ්‍රමය. ඒකට මේ විදිහට උදාහරණ ගන්න පුළුවන්. ඊළඟට පුතේ අපිට ගන්න පුළුවන් ඍජු වෙනත් පිළිවෙල. මොකක්ද ඍජු වෙනත් පිළිවෙල කියන්නේ? භාණ්ඩ ඒකකයන් නිපදවීමේදී ඍජුවම හඳුනාගත හැකි ද්‍රව්‍ය පිළිවෙලට හා ශ්‍රම පිළිවෙලට අමතරව. ඉතින්
ද්‍රව්‍ය පිළිවෙල ශ්‍රම පිළිවෙල අමතරව ඍජුවම හඳුනා ගන්න පුළුවන් වෙනත් දේවල් සඳහා ගන්න වියදම්. උදාහරණ පොත් කතුවරයාට කියවන කතු භාගය. පොත මුද්‍රණය කරන කතුවරයාට කියවන කතු භාගය. ඒතර මේක තමයි අපි ඍජු වියදම් වලට ගන්න පුතේ. ඒතර ඔයාලට පැහැදිලි වෙන්න ඕන මේ සියලුම කොටස් වල එකතුව අපි ප්‍රාථමික පිළිවෙල කියලා ගන්නවා මෙන්න මේ විදිහට. බලා ගන්න පුතේ භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා ධර්ම ලද ඍජු ද්‍රව්‍ය තුනට පැහැදිලි පළවෙනි එක ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු වෙනත් කියන කොටස් වල එකතුවට කියනවා මුළු ඍජු පිළිවෙලවත් ප්‍රාථමික පිළිවෙල කියන්නේ. එහෙනම් අපිට පුතේ මේක දැන් සමීකරණයකට ඔයගලන්ට පැහැදිලි කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපි මේ විදිහට පුතේ දැන් සමීකරණයකට දක්වනවා කියන්නේ මේ වගේ අපි දක්වන්න පුළුවන් මෙන්න මේ සමීකරණය බලන්න. ප්‍රාථමික පිළිවෙල සමාන ඍජු ද්‍රව්‍ය පිළිවෙලයි ඍජු ශ්‍රම පිළිවෙලයි ඍජු වෙනත් පිළිවෙලයි තුනේ එකතුවට අපි කියනවා ප්‍රාථමික පිළිවෙල කියලා. ඔයාලට පැහැදිලි වෙයි. හරි. එහෙනම් පුතේ අපි ඉස්සරහට යමු තව. අපි ඊළඟට යනවා ඒකේ නිදසුන් හැටියට මේ වගේ ගානකට. ඊට දක්වන ලද නිදසුන් අනුව පොත් පුත්‍රණයට අදාළව ප්‍රාථමික පිළිවෙල පහත දක්වන ආකාරයෙන් ගණනය කළ හැකියි. ඔයගලන්ට වෙන මෙන්න මේ. ඍජු ද්‍රව්‍යයට මුද්‍රණ කඩදාසිය තීන්ද ගන්නවා. ඍජු ශ්‍රමයට මුද්‍රණයන්ට ක්‍රියා කරලා වැඩ ගන්නවා. වෙනත් ඍජු හැටියට කතුවරයාට කියන කතු භාගය ගන්න. ඒතර මේ විදිහට ඔයගලන්ට වෙනවා කොටස් තුනකට බෙදලා තියෙනවා ප්‍රාථමික පිළිවෙල. මොකද්ද කොටස් තුන? ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනවා. මේ කොටස් තුනට අපි උදාහරණ සම්බන්ධ කරලා අපි ප්‍රාථමික පිළිවෙල ගණනය කරනවා. ප්‍රාථමික පිළිවෙල ගණනය කරනවා. ඒතර ඔයාලට පුළුවන් පුතේ ප්‍රාථමික පිළිවෙල ගණනය කරලා මෙන්න මේ උදාහරණයක් ඔයාලට යන්න. උදාහරණය තමයි රණුක පොත් මුද්‍රණ ආයතනයේ පොත් මුද්‍රණයට අදාළව වියදම් පහත දැක්වේ. එම තොරතුරු වලින් පොත් මුද්‍රණයට අදාළ ප්‍රාථමික පිළිවෙල ගණනය කළා. ඒක ඔයාලට පැහැදිලි වෙන්න ඕන පුතේ දැන් මොනවාද? මුද්‍රණ කඩදාසි 40000 තමයි ඍජු වියදම. තීන්ත 5000 ඍජු වියදම. ඒතර මේ දෙක එකතු කරාම පුතේ කීයද අපිට? මේ දෙක එකතු කරාම රුපියල් 45000 එනවා. උතරක් පේනවා රුපියල් 45000 එනවා. ඒක තමයි මේ ඍජු ද්‍රව්‍ය වලට දාලා තියෙන්නේ. මේක ප්‍රාථමික පිළිවෙල ගණනය කරන ඍජු ද්‍රව්‍ය වලට 45000 මෙතන දාලා තියෙනවා. ඊළඟට මුද්‍රණයන්ට ක්‍රියා කරපු වැටුප අපි ඊළඟට ආරම්භ කරනවා. එයාගේ එක වක්‍ර එක ඍජු සමය ඇතුළත නැති 15. ඊළඟට දෙනවා කතුවරයාට දෙන කතු භාගය ආරම්භ කරනවා. ඒ කියන්නේ පොතකට 150 පොත් 100ක් සඳහා. ඒකෙන් තීරු කරන්නේ පුතේ එක පොතකට 150 ගෙවන්න කතුවරයා. ඒ වගේ පොත් හදලා තියෙනවා 100ක්. ඒක වැඩි කරාම වෙනවා මෙතන 15. එතන පුතාලට පැහැදිලි 45000 15 එකතු කරාම රුපියල් 75000ක ප්‍රාථමික පිළිවෙලට. ඔය තමයි ප්‍රාථමික පිළිවෙල ගණනය කරන විදිය. මේකට අපිට තව නමක් කියන්න පුළුවන් පුතේ ඍජු පිළිවෙල. අපි ඊළඟට යමු නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙල. නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙල. ඒ කියන්නේ මොකක්ද? මොකක්ද පුතේ නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙල කියලා අපි කියන්නේ? නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙල වක්‍ර පිළිවෙල. වක්‍ර පිළිවෙල. එතකොට අපිට පේන පුතේ මෙතනදී මොනවාද? භාණ්ඩ නිෂ්පාදනය කරන්න ඍජු අදාළ වෙනවා වගේම වක්‍රව අදාළ වෙන පිළිවෙල. නිෂ්පාදන ඒකකයට අදාළව පැහැදිලිව හඳුනාගත නොහැකි. පැහැදිලිව හඳුනාගන්න බෑ. ඇයි ඒ බැරි? පැහැදිලිව හඳුනාගන්න බෑ නේද? සමස්ත නිෂ්පාදනය වෙනුවෙන් දරන වියදම් නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙල වේ. ප්‍රාථමික පිළිවෙල හැරුණු විට නිෂ්පාදන කටයුත්තට අදාළව දාලා අනිකුත් වියදම්. ඒ කියන්නේ ඍජු වියදම් වලට අමතරව කරන අනිකුත් වියදම් වලට කියනවා නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙල වක්‍ර පිළිවෙල. නම් දෙකක් තියෙනවා. පොදු කාර්ය පිළිවෙල කියලාත් අපි කියනවා පුතේ වක්‍ර පිළිවෙල කියලා කියනවා. එහෙම කියන්නේ භාණ්ඩය හදන වක්‍ර වදාරනවා. ඒ කියන්නේ මේකත් භාණ්ඩ පිළිවෙලට ගන්නවා. හැබැයි ඍජු අදාළ වෙන්නේ වක්‍ර වදාළ වෙන්නේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් පුතේ ඇයි අපි ඍජු පිළිවෙල අනිවාර්යයෙන්ම ඕන වක්‍ර පිළිවෙල අනිවාර්යයෙන්ම ඕනේ. එහෙම දැනෙන්නේ. ඍජු පිළිවෙල නිෂ්පාදනයට ඍජුව සම්බන්ධ වෙනවා. වක්‍ර පිළිවෙල නිෂ්පාදනයට වක්‍රව සම්බන්ධ වෙනවා. හැබැයි මේ දෙකේම එකතුව තමයි භාණ්ඩයේ නිෂ්පාදනය වෙන්නේ. ඒ කියන්නේ භාණ්ඩ පිළිවෙල හැදෙන්නේ. ඔයාලා පාවිච්චි කරන හැම භාණ්ඩයකම ওই විදිහට ඍජු පිළිවෙල තියෙන්නේ නැති වක්‍ර පිළිවෙල තියෙන්නේ නැති. හැබැයි අපිට භාණ්ඩයේ පිළිවෙල හැදෙන්න මේ දෙකේ එකතුව තමයි හැමතිස්සම කියන්නේ. දැන් ඔයාලට පැහැදිලි වෙන්නේ මේ නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙල ඒ මූලිකාංගව ඒකත් කොටස් තුනකට බෙදෙනවා. ඒ කොටස් තුන තමයි පුතේ වක්‍ර ද්‍රව්‍ය පිළිවෙල, වක්‍ර ශ්‍රම පිළිවෙල, වක්‍ර වෙනත් පිළිවෙල.
තොර වෙනත් වක්‍ර පිළිවෙල කියලා කියන්නේ වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රමය කියන මේ තුන එකතුව තමයි අපි නිෂ්පාදන ප්‍රකාර පිළිවෙල කියලා කියන්නේ. එහෙනම් අපි බලමු කියන වෙන වෙනම අපි හඳුනා ගන්න දැන් වෙන වෙනම හඳුනා ගන්න. පළවෙනිම අපි කියනවා වක්‍ර ද්‍රව්‍ය පිළිවෙල. වක්‍ර ද්‍රව්‍ය අපි හිතාගන්න උණු කැලේ නිෂ්පාදනය කරලා මම ඕගොල්ලන්ට දර ජලය වගේ දේවල් වක්‍ර වුණා. මේවා නිෂ්පාදන ඒකකයට අදාළව ඍජුවම හඳුනාගත නොහැකි. ඍජුවම හඳුනා ගන්න බෑ. ඍජුවම හඳුනාගත නොහැකි ද්‍රව්‍ය සඳහා දරණ නියද. ද්‍රව්‍ය සඳහා දරණ නියද. වක්‍ර ද්‍රව්‍ය පිළිවෙල කියලා අපි කියනවා. ද්‍රව්‍ය සඳහා. බලන්න පුතේ උදාහරණ. පොත් මුද්‍රණ යන්ත්‍රයක උදාහරණ දීසි තෙල් බලන්න. පොත් මුද්‍රණයට ගන්න කඩදාසි තින් නෙමෙයි. පොත් මුද්‍රණයට ගන්න දීසි තෙල්. ඒ කියන්නේ ඒක උදාහරණ ඉන්දර වගේ දේවල්. මේ කියන්නේ මොකක්ද අවශ්‍ය කරන වැඩි කඩදාසි. මගේ දේවල් සඳහා ගන්න කියලා යන්නේ වක්‍ර ද්‍රව්‍ය පිළිවෙල හැටියට. ඒවා වක්‍රව ධර්ම දෙක. ඒ වගේ ඕගලන්ට භාණ්ඩ වලට හිතන්න පුළුවන් එන වක්‍ර ද්‍රව්‍ය මොනවාද කියලා. ඊළඟට අපි කතා කරනවා පුතේ ඊළඟට වක්‍ර ශ්‍රම පිළිවෙල. කර්මණීය වක්‍ර ශ්‍රම පිළිවෙල. නිෂ්පාදන කටයුතු ඍජුවම සම්බන්ධ කර නොහැකි ශ්‍රමය සඳහා ධර්ම කියලා. ශ්‍රමය සඳහා ධර්ම වියදම් ශ්‍රම පිළිවෙල. ඒ වක්‍ර ශ්‍රම පිළිවෙල කියන්නේ උදාහරණයකට කර්මාන්ත ශාලාවේ අධීක්ෂණ නිලධාරී. ඒ කියන්නේ සුපරීක්ෂකයෝ වගේ, කලමනාකරුවෝ වගේ, ලිපිකරුවෝ වගේ, එයාලට ගෙවන වැඩි, මුරකරුවන්ගේ වැඩි, ක්‍රියාදොරු වැඩි. ඒවා අපිට මෙතනට ගන්න පුළුවන් වක්‍ර ශ්‍රමයේ හැටි. ඊට පස්සේ අපි යනවා පුතේ වක්‍ර වෙනත් ක්‍රියාදාන වලට. නිෂ්පාදන ඒකකයට අදාළව ඍජුවම සම්බන්ධ කළ නොහැකි වක්‍ර ද්‍රව්‍ය පිළිවෙලට වක්‍ර ශ්‍රම පිළිවෙලට අමතරව දාන අනිකුත් වියදම්. ඒ කියන්නේ වක්‍ර ද්‍රව්‍යයි වක්‍ර ශ්‍රමයයි නොවන අනිකුත් ඔක්කොම වියදම් ගන්නේ වක්‍ර වෙනත් වියදම් වලට. උදාහරණයක් අපි ගත්තොත් පුතේ මෙතන මේ විතන් උදාහරණයක් අපි ගත්තොත් කම්මල් කුලිය, කම්මල් ලක්ෂණය වගේ දේවල් අපිට ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට එන අයිතම මෙතෙන්ට වටිනාකම වැඩි වෙන්නේ ගොඩක් අයිතම එන්නේ මේ වක්‍ර වෙනත් වලට. කම්මල් විදුලිය, කම්මල් ලක්ෂණය, යන්ත්‍රය හරි කම්මල අලුත් වෙලියා වගේ ගොඩාක් වියදම් මෙතෙන්ට එනවා. අපි අවසානයේ පුතේ බලනවා දැන් මේ සමස්තය. අපිට මොකද්ද මේ දෙන පණවිඩය අවසානයේ? නිෂ්පාදන පොදුකාරකය සමාන වෙනවලු වක්‍ර ද්‍රව්‍යයටයි, වක්‍ර ශ්‍රමයයි, වක්‍ර වෙනත් වියදම් තුනේ එකතු වෙනවා. මේ තුනේ එකතු වෙනවා. වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනත්. අපි ඒක උදාහරණයක් ගන්නවා. ඊට සඳහන් ගත්තොත් ඊට දක්වන නිදර්ශන අනුව මුතුනේ අදාළව නිෂ්පාදන පොදුකාරකයේ පාතපඩ ගණනය කරන්න පුළුවන්. ඔයාලට පේනවා මේ තුන මෙතන වර්ග කරලා තියෙනවා තුන. වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනත්. අර මම කියපු උදාහරණ ටික පුතේ මෙතෙන්ට අරන් තියෙනවා. ඒ වලට මේ විදිහට අපි එකතු කරාම ගලපලා අපිට එනවා පොදුකාර පිළිවෙල. පොදුකාර පිළිවෙල කියන්නේ මොකද්ද? වක්‍ර පිළිවෙල. ඊළඟට අපි බලන උදාහරණයක් කියනවා. අර උදාහරණයක් යනවා. උදාහරණය තමයි රණුක පොත් මුද්‍රණ ආයතනයේ පොත් මුද්‍රණයට අදාළව යන්ත්‍ර වලට ලීසි තෙල් සඳහා 12 තා. ඒතර ඔයාලට පැහැදිලි වෙනවා පුතේ ලීසි තෙල් කියන එක. මේ ලීසි තෙල් කියන එක යන්නේ වක්‍ර ද්‍රව්‍ය වලට මෙතෙන්ට යන්න ඕනේ. 12 තා. අධීක්ෂණ වලට යන්න ඕනේ මෙන්න මෙතෙන්ට. වක්‍ර ශ්‍රමයට යන්න ඕනේ. ඒකම රක්ෂණය සහ කුලිය පිළිවෙල. රක්ෂණය රුපියල් 30000. කුලිය පිළිවෙල 15000. මේ දෙක එකතුව 45000 වක්‍ර වෙනත් වියදම් වලට දාන්න. එතකොට සමස්ත වියදම රුපියල් 77000 කියලා අපි කියනවා. ඒ කියන්නේ වක්‍ර වියදම් වල කියන කොටස. නැත්නම් නිෂ්පාදන පොදුකාර්ය වියදම්. එතකොට අපි ගන්න පුළුවන් මේක පුතේ ඊළඟට මේ උදාහරණ වලට පැහැදිලි වුණා. ඊළඟට අපි යනවා මේ වගේ උදාහරණයක්. පාසල පිළිවෙල ඍජු පිළිවෙල වක්‍ර පිළිවෙලට සඳහන් කරා. මෙතන තියෙනවා නිෂ්පාදනය, සපත්තු නිෂ්පාදනය, මෙතන පාන් නිෂ්පාදනය. ඒතර අපිට කියනවා මේවට සම්බන්ධ කරන්න කියලා. විවිධ වක්‍ර. ඒතර අපිට සපත්තු නිෂ්පාදනය කරන සංසඳායන වියදම ඍජු වියදම. සපත්තු උදාන පොලිෂා එන වගේ දේවල් වක්‍ර වියදම. සපත්තු පසන්නාගේ වැටුප ඍජු වියදම. යන්ත්‍ර කඩියා වියදම වක්‍ර වියදම. අපිට ඔය විදිහට වක්‍ර කරන්න පුළුවන්. පාන් හදන්න ගන්න කිරිළු පිටි ඍජු වියදම. ජල ගාස්තුව වක්‍ර වියදම. පාන් කුස්සානාගේ වැටුප ඍජු ශ්‍රමය. මුරකරුගේ වැටුප වක්‍ර ශ්‍රමය. අපිට ඔය විදිහට දැන් පුතේ
ඍජු වියදමයි ඒ වගේම වක්‍ර වියදමයි හඳුනා ගන්න පුළුවන් වර්ග කර ගන්න පුළුවන්. මෙතන පොඩි උදාහරණයක් තියෙනවා අපි බලමු. රස නීතිත කලකැරි නිෂ්පාදන ආයතනයේ මාසයකට අදාළ තොරතුරු දීලා තියෙනවා. අමුද්‍රව්‍ය කොච්චරද, නිෂ්පාදන घटක කොච්චරද, ඇසිඩ් සඳහන් කොච්චරද, කම්මල් කුලිය මේ වගේ තොරතුරු දීලා තියෙනවා. පුතාලට පැහැදිලි වෙනවා මෙන්න මේ විදිහට. දැන් බලන්න පුතේ මෙතනින් අපි ගානකට යන්න පුළුවන්. මම ඔයාලා මාක් කරගෙන මම කියද්දි මෙන්න මේ විදිහට අපි දැන් බලනවා. මොනවාද ඍජු වියදම, මොනවාද වක්‍ර වියදම කියලා. දැන් බලන්න අමුද්‍රව්‍ය සඳහා ධර්ම වියදම ඍජු ශ්‍රමය. අපි මේ විදිහට හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අකුරු දෙකක් භාවිතා කරන්න පුළුවන්. මොනවාද වක්‍ර වියදම්, මොනවාද ඍජු වියදම් කියලා වර්ග කරගන්න. අපි බලමු අපි A සහ B කියලා දාගන්න පුතේ අකුරු දෙක. A කියන අකුරු ඍජු වියදම් වලට ඍජු. ඒ වගේම B අපි දාගන්නවා වක්‍ර වියදම් වලට. ඔයාලට පැහැදිලි ගන්න අමුද්‍රව්‍ය සඳහා යන වියදම අමුද්‍රව්‍ය කියන්නේ ඍජු වියදම. අපි ඒ දාගන්නවා. නිෂ්පාදන වැටුපත් ඍජු වියදම. අපි ඒ දාගන්නවා. ඇසුරුම් සඳහා යන වියදම වක්‍ර වියදම. අපි B දාගන්නවා. කම්මල් කුලිය B දාගන්නවා. වක්‍ර වියදම. මුරගල්ගේ වැටුප වක්‍ර වියදම. අපි B දාගන්නවා. රසායනික සඳහා කියන එකත් අපි B දාගන්නවා. වක්‍ර වියදම. විදුලිය සඳහා කියන එකත් වක්‍ර වියදම. B දාගන්නවා. යන්ත්‍ර නඩත්තුව B දාගන්නවා. දැන් ඔයාලට පැහැදිලිනේ. මෙතන සම්පූර්ණයෙන්ම අපි ගත්තොත් ඍජු වියදම කොච්චරද? ඍජු වියදම කියයි මේ 80000යි 20000යි අපිට ගන්න පුළුවන් ලක්ෂයයි කියලා. රුපියල් ලක්ෂයක් ඍජු වියදම් තියෙනවා. ඒ කියන්නේ ප්‍රාථමික පිරිවෙන. එතකොට අපි ගත්තොත් පුතේ ඊළඟට පොදු කාර්ය පිරිවෙන. නිෂ්පාදන පොදු කාර්ය කියන වක්‍ර පිරිවෙනට අපිට ගන්න පුළුවන්. මේ ඇසුරින් සඳහා 4000 11000යි මෙතන 15000ක් තියෙනවා පුතේ. එතකොට මෙතන වලට තියෙනවා 15000යි 5000යි මෙතන 20000යි. මෙතන තියෙනවා 23000යි 30000. ඒක ඔක්කොම අපිට තියෙනවා පුතේ ඍජු වියදම්. මේ ගානටම ඍජු වියදම් තියෙනවා පුතේ අපිට ලක්ෂයක් රුපියල් දාන්න බලමු ලක්ෂයක් තියෙනවා. ඒ වගේම පුතේ අපිට වක්‍ර වියදම් තියෙනවා රුපියල් 30000ක් තියෙනවා. එන්නේ කියන වක්‍ර වියදම් සම්පූර්ණයෙන් 30000. මේ දෙකම පුතේ අපි අකට එකතු කරමු. අපිට 1,30,000ක් එනවා. ඒකට අපි කියනවා පුතේ මොකක්ද? මුළු නිෂ්පාදන පිරිවැය කියලා. මුළු නිෂ්පාදන පිරිවැය කියලා අපි කියනවා. දැන් මේකල දාලා තියෙන සම්පූර්ණයෙන්ම වියදම 1,30,000ක් තියෙනවා. මේ රස ජීවිත කලකැරෙන නිෂ්පාදන ආයතනයේ මාසයකට අදාළ නිෂ්පාදන පිරිවැය. ඍජු වියදම් සහ වක්‍ර වියදම්. මේ ඒත් එක්කම යනවා පුතේ මෙතනින් පියාට අපි එක එක විදිහට හදපු භාණ්ඩයකෝ සේවාවක නිෂ්පාදනයේ ගණනය කරද්දී මේ නිෂ්පාදන පිරිවැය ගණනය කරන්නේ කොහොමද කියලා. බලමු පුතේ මේ දැන් භාණ්ඩයකෝ සේවාවක් හදුවට පස්සේ ඒ හදපු භාණ්ඩා සේවාවට කිය වියදම එකකට කොච්චරක් ගියාද අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මුළු නිෂ්පාදන පිරිවැය කියන්නේ මොකක්ද? බලමු පොඩ්ඩක් පුතාලට පැහැදිලි වෙන්න ඕන. මුළු නිෂ්පාදන පිරිවැය කියන්නේ කිසියම් භාණ්ඩයක් නිපදවීම සඳහා ධර්ම ලද මුළු වියදම් වල මුළු නිෂ්පාදන පිරිවැය. ඒක පැහැදිලි වෙනවා පුතාලට. මෙතන අපි සංකේතවත් කරනවා කිසියම් භාණ්ඩයක් නිපදවීම සඳහා ධර්ම ලද මුළු වියදම් වල මුළු නිෂ්පාදන පිරිවැය. මුළු වියදම් වල මුළු නිෂ්පාදන පිරිවැය. එතකොට අපි කියනවා ඒක හොයන්න එතරම් කතා කරපු ප්‍රාථමික පිරිවැයයි නිෂ්පාදන පොදු කාර්ය වියදමයි කියන දෙකේ එකතුව තමයි මේ නිෂ්පාදන පිරිවැයට අපි ගන්න. ඔයාලට මේ විදිහට පැහැදිලිවම පුතේ අපිට තේරුම් ගන්න පුළුවන් මේ විදිහට නිෂ්පාදන පිරිවැය කොහොමද හැදෙන්නේ කියන්නේ. ඊළඟට අපි යනවා පුතේ ඒ හරහා මේ සූත්‍ර වල මතක තියාගන්න ඕනේ. ඔයාලට දැන් පුළුවන් නම් ඔයගලගේ ළඟ පොතේ සටහන් කරගන්න කොහොමද අපි නිෂ්පාදන පිරිවැය හොයන්නේ. අපි මෙච්චර කරපු ප්‍රාථමික පිරිවැය පිරිවැයට අපි තමනම කිව්වා ඍජු පිරිවැය කියලා. අපි ඒකයි නිෂ්පාදන පොදු කාර්ය කියන වක්‍ර පිරිවැයට ඒ දෙක එකතු කරනවා. අපි මේ නම් දෙකම භාවිතා කරනවා. ප්‍රාථමික පිරිවැය කියන්නේ ඍජු පිරිවැය, නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියන්නේ වක්‍ර පිරිවැය. හරි. අපිට පේනවා දැන් ඊළඟ කොටසට අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ තමයි මේ නිෂ්පාදන එක පිරිවැය වෙන්නේ. ඒක හොයන්න පුතේ සමස්ත නිෂ්පාදන පිරිවැයම අපි බෙදනවා නිෂ්පාදනය එකට ගන්න. අපි මේ හිතමු පුතේ භාණ්ඩ හැදුවා. අපි හිතමු මේ පුතේ භාණ්ඩ හදනවා
ඒකක ලක්ෂයක් හදනවා. ඒකක ලක්ෂයක් හදලා. ඒ ලක්ෂය අපි බෙදනවා පුතේ ඊළඟට අපි හිතමු නිෂ්පාදනය කරලා තියෙන ඒක ගන්න 10 කියලා. 10 බෙදනවා. එතකොට අපිට එක නිෂ්පාදනයක පිළිවෙල එනවා පුතේ කීයද? රුපියල් 100ක් එනවා. රුපියල් 100ක් එනවා. ඔයාලට පුතාලට පැහැදිලි රුපියල් 100ක් එනවා. එහෙමනම් කිසියම් නිෂ්පාදකයකට අදාළව එක ගැන නිපදවීම සඳහා වැය වෙන පිළිවෙල. ඒකක පිළිවෙල සහ ඒකක පිළිවෙල සපහානවා. ඒකක පිළිවෙල පහළ දක්වන ආකාරයට ගණනය කරන්න පුළුවන්. සූත්‍රය මතක තියාගන්නවා. ඒක ඔයගොල්ලෝ හදපු ගානේ නිෂ්පාදන පිළිවෙල බෙදනවා නිෂ්පාදනයකට බෙදනවා. ඒක අපි අර හදපු උදාහරණය බලමු. අපිට උදාහරණය ආවොත් මොකක්ද? උදාහරණයක් අපිට ආවා මෙහෙම දෙයක්. ඒ තමයි 136 කියලා අපිට පිළිවෙල ආවා. අපිට 136 කියලා පිළිවෙල. අපි 1.30 බෙදනවා. ඒ කියන්නේ 136 නිෂ්පාදන පිළිවෙලට අපි දාලා ඒ නිෂ්පාදන පිළිවෙල අපි බෙදනවා ඒක ගන්න. අපි තුම ඒක ගන්න 100ක් හදුවා කියන්නේ. ඒතර ඒ දාන තමයි නිෂ්පාදන පිළිවෙල ඒකක කීයද? රුපියල් 1300ක්. අපි මේක තේරුම් ගන්නවා. රුපියල් 1300ක නිෂ්පාදන පිළිවෙල එතන තියෙනවා. අපි ඊළඟට යන අපේ ඊළඟ කොටසට ඒකක ලාභාන්තිකය වෙන්නේ. ලාභාන්තිකය අපි හොයන්නේ කොහොමද? අපි ගත්තොත් ඒකකේ ලාභාන්තිකය අපි හොයනවා. නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදිත වෙළඳපොළ ඉදිරිපත් කිරීමේදී පිරිවැයට යම් අගයක් එකතු කරන ලබන අතර ඒ ලාභාන්තිකය ලෙස හඳුන්වනවා. මේදී දැනුම් කරුවන් ආකර්ෂණය කර ගැනීම මෙන්ම ව්‍යාපාරයේ පැවැත්ම ගැන සිතා ලාභාන්තිකය තීරණය කළ යුතුය. ඒ කියන්නේ අපි හිතමු භාණ්ඩයට පිරිවැය ආවා කියලා දැන් පෑනක් හදන්න පිරිවැය ආව රුපියල් අපි හිතමු මෙහෙම පිරිවැය එනවා රුපියල් 10ක්. ඒතර ඒකට එකතු කරන එක තමයි ලාභාන්තිකය. ලාභාන්තිකය කියන එක අපි හිතමු ලාභාන්තිකය 5යි කියලා. මේක විකුණන්නේ කීයද? පිරිවැය 10යි ලාභය 5යි නම් 15කට අපි විකුණනවා. අන්නේ ලාභය අපි ඒ විදිහට ගන්නවා. ඒතර පුතේ අපි ඉස්සරහට ගියොත් අර ඒ ලාභාන්තිකය වැඩි වුණොත් භාණ්ඩයේ මිල දිහාට ඒකට ගැනුම් කරලා ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. මිල වැඩි වෙද්දී ඉල්ලුම අඩු වෙනවා. ඒ වගේම ලාභාන්තිකය අඩු වුණොත් මේ පහළ යනවා. ඒ ගැනුම් කරන සංඛ්‍යාවකින් වැඩි වෙලා ව්‍යාපාරයෙන් ලාභය අඩු වෙන්න පුළුවන්. ඒ වෙනම අපි යන අවසානයේදී ඒක විකුණුම් මිල. ඒ කියන්නේ පුතේ ඒක විකුණුම් මිල කියන්නේ අපි අර හොයාගත්තු ඒකේ පිරිනෑයයි එකක ලාභයයි එකතු කරලා. උදාහරණයක් ගත්තොත් එකක පිරිවැය රුපියල් 100 නම්. එතකොට එකක පිරිවැය රුපියල් 100 නම් පුතේ එකක ලාභය අපි රුපියල් 50යි කියලා. එතකොට අපි ඒකක විකුණුම් මිලයි 150යි කියලා. ඔතන පැහැදිලි කරගන්න. එකක පිරිවැය 100යි එකක ලාභාන්තිකය 50යි විකුණුම් මිල 150. මේ විදිහට පුතේ ඔයාලට කරන පුතේ විවිධ අභ්‍යාස තියෙනවා. ඔයාලට අභ්‍යාස හදන්න පුළුවන්. මේ අභ්‍යාස වලට යන්න ඉස්සෙල්ලා අපි තව දෙයක් අවබෝධ කරගන්නවා. මේ නිෂ්පාදිත පිළිවෙල අපි දැනගත්තා. අපිට දෙන වැඩ ගත්තා. ඒ කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් ඇදුවට පස්සේ ඒ භාණ්ඩය හෝ සේවාව තුලින් ඒ හදපු පිළිවෙල තුලින් අපිට ගන්න පුළුවන් නිගමන. ඇයි මේ පිළිවෙල හොයන්නේ? ඇයි මේ වියදම හොයන්නේ? එකක් භාණ්ඩය සඳහා පවතින ඉල්ලුම අපි බලනවා මිල තීරණය කරනවා. කියන්නේ භාණ්ඩයේ මිල තීරණය කරලා අපි බලනවා ඉල්ලුම. ඒ වගේම වෙළඳපොළ තුල පවතින සාමාන්‍ය භාණ්ඩ සහ ආදේශීය භාණ්ඩ වල මිල ගන්න. ඒ කියන්නේ අපි ඇදුවේ පෑනක් නම් වෙළඳපොළේ තියෙන අනිකුත් පෑන් වල මිල ගණන් අපි ඔයාලා බලමු. ඒ වගේම ආයතනයේ මිල කිරීමේ පරමාර්ථ අපි ඔයාලා බලමු. මිල කරන පරමාර්ථ වැඩි මිලක්ද අඩු මිලක්ද අන්නේ. නීතිමය සාධක. ඒ භාණ්ඩය සම්බන්ධයෙන් නීතියෙන් තියෙන සීමා. උපරිම මිල ආම් මිලක් කියනවා නම් ඊට වඩා වැඩියෙන් අඩු විකුණන්න බෑ. අන්න ඒ කාරණා ප්‍රතිදී සැලකීමක් වෙනවා. ඊළඟ අපි සාරාංශ කරනවා මේ යම් නිෂ්පාදිතයක මුළු නිෂ්පාදන පිළිවෙල ඒකේ ලාභාන්තිකය සහ ඒකේ විකුණුම් ගණනය කරන ආකාරයෙන් නිපුණකම් මගින් අපිට විසඳන්න පුළුවන්. බලමු පරිවර්තනයේ කර්මාන්ත ශාලාවක කිසියම් නිෂ්පාදිතයකට අදාළ පිළිවෙල පත්ත දෙක. ප්‍රාථමික පිළිවෙල 120යි, නිෂ්පාදන ප්‍රතිකාර පිළිවෙල 80යි, නිෂ්පාදිත ඒකක ගණන 200යි. ලාභාන්තිකය 100යි. දැන් ඔයාලා අහගෙන ඉන්න ඕන වැදගත්ම කොටස තියෙනවා. විභාගවලදී වැඩි වශයෙන් අහන්නේ මේ කොටස. දැන් බලන්න පුළුවන් පුතාලට
පළවෙනිම මුළු නිෂ්පාදන පිරිවැයක් හොයාගන්න. කොහොමද හොයන්නේ? මේකේ තියෙන ප්‍රාථමික පිරිවැය 1,20,000කට ආදේශ කරනවා. ඒ වගේම පුතේ නිෂ්පාදන පොදු කාල ක්‍රියා 80,000කට ආදේශ කරාම සම්පූර්ණයෙන් එනවා රුපියල් 2,00,000ක ප්‍රාථමික නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය. ඒ කියන්නේ ප්‍රාථමික පිරිවැය රුපියල් 1,20,000 ගණන් පේන උත්සාහයට ඒ වගේම නිෂ්පාදන පොදු කාලය 80,000 මෙතන තියෙනවා. සම්පූර්ණයෙන්ම ලක්ෂ 2යි කියලා නිෂ්පාදන පිරිවැයට තියෙනවා. ඊළඟට කරන්නේ අපි මේ හදලා අපි ලැබිලා තිබුණ ඒකක ගාන 200ක් හදලා කියනවා. මේ ඒකක 200 අපි බෙදන්න යනවා ඒකක පිරිවැය මෙන්න මේ විදිහට. ඒකක පිරිවැය සමානයි පුතේ. ඒකක සමානයි මුළු පිරිවැය බෙදනවා නිෂ්පාදනය එක ගන්න. මුළු පිරිවැය ලක්ෂ 2 විතර ආදේශ කරනවා. ඉතින් ලක්ෂ 2 ආදේශ කරනවා. ඒකක 200ෙන් බෙදනවා. ඩොලර් තියෙනවා උදාහරණයක්. හරි මේක. ඒකක පිරිවැය කීයද වලට ආවොත් ඒකක පිරිවැය කීයද? රුපියල් 10. එක ඒකක ගණන් දෙනම රුපියල් 10. ඒක පැහැදිලි උදාහරණයක්. මුළු නිෂ්පාදන පිරිවැයක් හොයාගත්තා මෙතන. ඉතින් රුපියල් ලක්ෂ 2යි. අපි හදපු ඒකක ගණන් තියෙනවා 200ක්. ඒ 200 මේක බෙද්දාම අපිට එන එකක පිරිවැය 100යි. රුපියල් 10යි. ඊළඟට අපි යමු පුතේ අනිත් පැත්තට. ඒ කියන්නේ ඒකක විකුණුම් මිල අපි හොයන්නේ. දැන් පොතේ මෙහෙමයි විකුණුම් මිල හොයන්නේ. ඒ කියන්නේ පුතේ අපි අර ඒකක පිරිවැය මෙතෙන්ට ගේනවා. මෙතන 10 මෙතෙන්ට ගෙනල්ලා. ලාභාන්තිකය හොයන්නේ. මෙතන ලාභාන්තිකය අපිට කියලා තියෙනවා පුතේ නෙමෙයි. ලාභාන්තිකය අපිට කියලා තියෙනවා ගානේ 110යි. මේ තියෙන 110 විතර තියෙන ලාභාන්තිකය 110. ඒක තේරුම එක ඒකකයකට රුපියල් 100ක ලාභයක් තියෙනවා. එක ඒකකයක ලාභය 100ට 10යි. කියන්නේ 10 කියන එක. අපි ගත්තොත් 100 රුපියල් 10යි. ඒ 10ට අපි බලනවා 100ට 10යි. 110 කියන අපි කිව්වොත් ලාභාන්තිකය. රුපියල් කීයද? 100යි. එහෙනම් එකක පිරිවැය 10යි. එකක ලාභාන්තිකය 100යි. සම්පූර්ණයෙන්ම විකුණුම් මිල 1,100 කියලා අපි මෙතන කරේ. 1,100යි සම්පූර්ණයෙන්ම විකුණුම් මිල ඇටියට ඒක. ඒ වගේ පුතාලට උදාහරණ වලට යන්න පුළුවන් තව මේ විදිහට අපිට පුළුවන් බාහනයක ඔය විදිහට හොයාගෙන යන්න තව එක අභ්‍යාසයක් අපිට යන්න පුළුවන්. මම මෙතනත් බලන්න ඒ දෙවෙනි උදාහරණෙදී උගලන්ට ආමෝද කරලා දෙන්න තව එකකින් නිදසුන. අල්මාරි නිෂ්පාදනය කරන කම්මලක ජනවාරි මාසයේ සඳහා අදාළ වූ තොරතුරු පහත දැක්වේ. මොනවද තියෙන්නේ? මුළු නිෂ්පාදන පිරිවැයකට කෙලින්ම දී තිබෙන ලක්ෂ 4යි. ඒක නිපදවූ අල්මාරි ගණන 100යි. ලාභාන්තිකය 120යි. අපි එවනම් ගානට යමු පුතේ. පළවෙනියම තියෙන්නේ අල්මාරික පිරිවැය හොයන්න. ඊළඟ අල්මාරික විකුණුම් මිල ගණනය කරන අධ්‍යයනය කරා. දැන් බලන්න පළවෙනියම වෙන අල්මාරික පිරිවැය. ඒකේ නිෂ්පාදන පිරිවැය බෙදනවා නිෂ්පාදනයක ගන්න. ඒතර අල්මාරියක නිෂ්පාදන පිරිවැය දීලා තියෙනවා පුතේ ලක්ෂ 7ක්. ඉතින් ඒක බෙදනවා අල්මාරියක අදලා තියෙන එක ගන්න 100යි. ඒත් පුතාලට පැහැදිලි වෙන්න ඕන මෙන්න මේ විදිහට මේ බලන්න මුළු නිෂ්පාදන පිරිවැය ලක්ෂ 4යි. ඒක බෙදනවා අල්මාරිය ගන්න 100යි. එහෙමනම් වලට උත්තර එනවා පුතේ මෙතන කීයද? රුපියල් 4,000ක ඒක ටික පිරිවැයක් දෙනවා. ඒතර අපි ලාභාන්තිකය පුතේ ඒකටම බලනවා. ලාභාන්තිකයේ 120යි වලට පේනවා පුතේ මෙතන ලාභාන්තිකය ගන්න දෙලා දෙනවා 120ක්. ඒ ලාභාන්තිකය අපි අරගෙන මෙතෙන්ට ගියාම අපිට 4,120යි කියන්නේ 4,120ක් ලාභය. ලාභාන්තිකයේ පිරිවැයට බලන්න. පිරිවැයට ලාභාන්තිකය 120යි. ඒතර රුපියල් 800ක් වෙනවා මෙන්න මේ විදිහට. ඒතර වල පේනවා පුතේ කීයද අපි ගත්තොත් අල්මාරියක ලාභාන්තිකය 800. එහෙනම් අවසානයේදී අල්මාරියේ විකුණුම් මිල හොයන්න පුළුවන්. මෙන්න මේ 4,000යි. මෙන්න මේ ලාභයයි අපි දෙන්න ගේනවා. පිරිවැය 4,000යි. මේ තියෙන උත්තරේ ලාභය 800යි. එහෙනම් සම්පූර්ණ විකුණුම් මිල රුපියල් 4,800. ඊළඟ පුතේ වලට පැහැදිලි වෙන්නේ. පිරිවැය නිෂ්පාදන ආයතනයක පිරිවැය ගණනය කරන විදිය ඍජු පිරිවැය මොනවාද? වක්‍ර පිරිවැය මොනවාද? ඒ දෙක එකතු කරාම නිෂ්පාදන පිරිවැය හැදෙන හැටි, ඒකක පිරිවැය ගණනය කරන හැටි, ඒකක
විකුණුම් මිල ඒකක ලාභය වෙන එක ඒගොල්ලන්ට පැහැදිලි. මේ විදිහට පුළුවන් පුතාලට අභ්‍යාස ගන්නකොට ගොඩනගන්න. පුතාලට යන්න පුළුවන් තමන්ගේ පෙළ පොතේ පිළිවෙල ලේඛනය සකස් කරගන්න හරහාම ඒ පිළිවෙල ලේඛනය හරහා පුතාලට පුළුවන් මේක ඉස්සරහට අරගෙන යන්න. ඒ කියන්නේ මේ අපි හොයපු සම්පූර්ණ නිෂ්පාදන පිළිවෙල ඍජු ද්‍රව්‍ය, ඍජු සමය, ඍජු වෙනත් කියන ඒවා, වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර සමය, වක්‍ර වෙනත් කියන ඒවා අපිට එක ලේඛනයකට ගේන්න පුළුවන්. ඒ එක ලේඛනයකට ගෙනාම අපි ඒකට කියනවා පිළිවෙල ලේඛනය කියලා. අපි බලමු දැන් පිළිවෙල ලේඛනයක් හදන්න. පුතාලට පේනවා මෙතන පොඩි නගන ආකෘතිය. පුතාල බලන්න පිළිවෙල ලේඛනයක් කියන ආකෘතිය. යම් කිසි ව්‍යාපාරයක මේ විදිහට තීරු දෙකක් ගහලා තොරතුරු දාලා තියෙනවා. පේනවද පුතාල? මේක හැදෙන්නේ මේකයි. ලොකු දෙයක් නෑ මේකේ. අර අපි කතා කරපු ප්‍රාථමික පිළිවෙල කියන මාතෘකාව උඩින්ම දීලා අර තුන ගන්නවා මෙතන. ඍජු ද්‍රව්‍ය, ඍජු සමය, ඍජු වෙනත්. ඊට නිෂ්පාදන පොදු කාර්යතුනේ වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර සමය, වක්‍ර වෙනත් කියන තුන ගන්නවා. කොහොම අරගෙන මුළු නිෂ්පාදන පිළිවෙල වෙනකොට තමයි අපි කියන්නේ මොකද්ද? පිළිවෙල ලේඛනය කියලා. ඒක අපිට අපි කරපු උදාහරණ වලින්ම මේක අවබෝධ කරගන්න පුළුවන්. ඒ අපි කතා කරපු වෙන ප්‍රාථමික පිළිවෙල වෙන්නේ නැති, පොදු කාර්ය පිළිවෙල වෙන්නේ නැති. ඒ ටික එක වගුවකට කියන එක තමයි අපි කියන්නේ පිළිවෙල කියන්නේ. කිසිමනම් පුතාලා බලන්න අපි මේක උදාහරණයකින් පැහැදිලි කරන්න යන පුතාලට දැන් බලන්න. අපි මේ උදාහරණයක් ගමු. උදාහරණයක් දීලා දෙනවා මෙන්න මේ විදිහට. බලන්න. චුට්ටක් පුතාලා අවබෝධ කරගන්න. පුතාලට පේනවා පැහැදිලි. පනමය ලේබර් නිෂ්පාදකයන්ගේ 2020 කියලා බලමු. වර්ෂයේ දෙසැම්බර් මාසයේ පොදු නිෂ්පාදනයට අදාළ පිළිවෙල පාත දැක්වේ. බලන්න දැව. ඒ පුතාලට පැහැදිලි දැව කියන්නේ ඍජු ද්‍රව්‍ය. වඩු කාර්මික වැඩම. ඍජු සමය. ඍජු වෙනත් කියලා. ඍජු වෙනත් වලට තමයි යන්නේ. එන පොලිස් සඳහා පොලිස් සඳහා වක්‍ර ද්‍රව්‍ය. සුපරීක්ෂක වේතන වක්‍ර ශ්‍රමය. කම්මල් ක්‍රිය වක්‍ර වෙනත් වියදම. ඉන්ධන හා විදුලිය වක්‍ර වෙනත් වියදම. කම්මල් රක්ෂණයේ වක්‍ර වෙනත් වියදම. යන්ත්‍රශය වක්‍ර වෙනත් වියදම. මේගොල්ලෝ මේ ගාණේ කියනවා ළමයි ව්‍යාපාරයේ වර්ෂයට කුඩු 250ක් හැදුවයි කියලා. ඒ කියන්නේ ඒකක ගාණ. එක් කුඩුවක ලාභාංශිකයේ 120ක් කියලා කියනවා. බලන්න. දැන් මේ තොත්තු ටික අරගෙන අපි ගාණ හදනවා. දැන් බලන්න ගාණට මේ ටික ආදේශ කරන්නේ මම. මේ ආදේශ කරපු එකක් වලට බලන්න පුළුවන් මේ ගාණේ. අර මම කියපු උදාහරණ ටික බලන්න. මම කොහොමද ඍජු ද්‍රව්‍යයක් තමයි දැව කියලා. ඒක දාලා තියෙනවා මෙතන. මෙතන රුපියල් කියලා පුතේ දාලා. රුපියල්. ඒ වගේම ඍජු සමය වඩුකාත්මක වැටුප දාලා තියෙනවා. ඍජු වෙනත් පිළිවෙල දාලා තියෙනවා මෙතන. මේ ටික එකතු කරලා දකුණු පැත්තට ගන්න. මේ තුන එකතු කරලා දකුණු පැත්තට ගන්නවා. ප්‍රබෑදනවා 1.7 1.40 ඒ වගේම 40. ඒ තුන එකතු කරගෙන උත්තරයට අපි දාන්නේ මොකද්ද? මේ ප්‍රාථමික පිළිවෙල කියන්නේ අන්න ඒක. ඊට පස්සේ තියෙනවා නිෂ්පාදන පොදු කාර්ය වියදම්. වක්‍ර ද්‍රව්‍ය ඇනාපොලිස් මෙතෙන්ට දාලා තියෙනවා. වක්‍ර ශ්‍රමය සුපරීක්ෂක වේතන මෙතෙන්ට දාලා තියෙනවා. වක්‍ර වෙනත් වියදම් කම්මල් කුලිය ඉන්ධන කම්මල් රක්ෂණ යන්ත්‍රශය මෙතෙන්ට දාලා තියෙනවා. ඒ ටික ඔක්කොම දැම්මට පස්සේ පුතේ අපි මොකද වෙලා තියෙන්නේ? ඒ ටික ඔක්කොම අපි එකතු කරලා තියෙනවා. මේ ඔක්කොම එකතු කරලා මෙතෙන්ට දාලා තියෙනවා. ඒක 75000ක් වෙනවා. ඒකට අපි කියන්නේ නිෂ්පාදන පොදු කාර්ය වියදම්. කෙටියෙන් කියනවා නම් අපි කලින් ඉගෙනගත්තු ඍජු ද්‍රව්‍ය, ඍජු සමය, ඍජු වෙනත් කියන එක මෙතෙන්ට දාලා ඒක උදාහරණ ටික මෙතනින් ලියලා එකට එකතු කරලා මෙතෙන්ට ගන්න. දකුණු පැත්තට. නිෂ්පාදන පොදු කාර්ය වියදම් වල ඔක්කොම ටික එකතු කරලා මෙතෙන්ට අරන් දකුණට ගන්න. සම්පූර්ණ උත්තරය එන අවසානයේදී කියන්නේ නිෂ්පාදන පිළිවෙල 250,000 යි. නිෂ්පාදන පිළිවෙලට කීයද? 250,000ක් මෙතන තියෙනවා. මෙතන 250,000. අපි ඒකෙන් පස්සේ යන පුතාලා තේරුම් කරන්න ඒකේ අපිට පුළුවන් පුතේ මුළු නිෂ්පාදන පිළිවෙල හොයන්න. මුළු නිෂ්පාදන පිළිවෙල හොයන්න පුතාලා දන්නවා මුළු නිෂ්පාදන පිළිවෙල අපිට කීයක් දාන්නේ? ඒක මම අවබෝධ කරගන්න අපිට ආපු උත්තරේ 250,000. ඊට කලින් අපිට දුන්නා කුඩු 250ක් හදනවා. එහෙමනම් ඔයාලට පැහැදිලි මුළු නිෂ්පාදන පිළිවෙල 250,250 දෙන්නා අපි දෙනවා. एक पिलियर रुपया 10 उन्हें 10 मुझे पिलियर 250,000 निष्पादन एक गन दिसी पाना फिर वाला पेन ऑन करें हम के दान सिपाही का उत्तर 10 करें
ඒකම ඔයාලට පේනවා පුතේ ලාභාංශිකේ ගලප. අපිට ලාභාංශිකේ විතර දීලා තියෙනවා ඔයාලට පේනවා කීයද ලාභාංශිකේ මේ ගානේ දීලා තියෙන්නේ 120යි. එහෙනම් අපි මේකට 120 ආදේශ කරනවා දැන්. බලන්න ඒකේ පිළිවෙල 10යි ඒකේ ලාභාංශිකේ 120යි. 10ට 120යි කියන්නේ 200යි. එහෙනම් අපිට පැහැදිලි 10ට 20ට 200ට කරාම යන උත්තරේ 1200යි කුරුම්බිය. මෙතන අන්න ඔය විදිහට අපිට අභ්‍යාස කරන්න පුළුවන්. නම් පුතාලා තමන්ගේ පෙළ පොතට ගිහිල්ලා පෙළ පොතේ හදන්න ඕනේ. ක්‍රියාකාරකම් 4 හදන්න ඕනේ. පුතාලා හදන්න ඕනේ තමන්ගේ පෙළ පොතට ගිහිල්ලා ක්‍රියාකාරකම් 4 කරන්න ඕන. ඒ වගේම පුතේ හතරෙන් පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕන ක්‍රියාකාරකම් 5 කරන්න. පස්වෙනි ක්‍රියාකාරකම්. මේ ටික වල හදුවම ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන්. අපි හදපු මේ ක්‍රියාකාරකම් 6ත් එක්ක අභ්‍යාස 3ක් පුතාලා කරන්නේ. පුතාලා දුර මේ අභ්‍යාස 3ම කරාට පස්සේ ඔයාලට යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් මේ පිළිවෙලේ කරන සාමය. අවසාන වශයෙන් මේක කෙටි අදහසක් තියෙනවා පුතේ. පරිගණක අලා මේ ගිණුම් කරන්නේ කරනවා. ඒ කියන්නේ පරිගණක අලා මේ පිළිවෙලේ කරන හදනවා නම් අපිට මෙවැනි ආකෘතියක් අපිට භාවිතා කරන්න පුළුවන්. මේ වගේම ගානකට ආදේශ කරලා මෙන්න මේ විදිහට පුතේ අපිට පුළුවන් මේ පරිගණක ගන්නවා මේ විදිහට අපිට ගානක් හදාගන්න. ඒ කියන්නේ මේ තියෙන තොරතුරු වලගේ පෙළපොතේ සම්බන්ධ කරලා තියෙන මේ තියෙන තොරතුරු. අමුද්‍රව්‍ය නිෂ්පාදන වැටුප්, විදුලක් පිළිවෙල, වර්ණාලේපන, පරීක්ෂක වේතන, මොළකන් වැටුප, අම්මාලින්දර විදුලි වේතන යන්ත්‍රශය අම්මාලින්ද. අර වගේමයි ජනවාන මාසේ උරුකඩ 10ක් හදලා කියලා කියනවා ලාභාංශික 10 දීලා තියෙනවා. ඒක ආදේශ කරලා තියෙනවා පුතේ මෙන්න මේ විදිහට. අර වගේ පරිගණකේ හරහා තොරතුරු අපිට හදන්න පුළුවන් විදිහට තියෙනවා. අපිට පේනවා දැන් සම්පූර්ණයෙන්ම ඒක හදලා තියෙනවා. යට තමයි ගලපලා තියෙන්නේ. ඒකට පේනවනේ පුතේ. මම විද්‍යුත්වල අරවලකීම විද්‍යුත්ශමයේ විද්‍යුත්මයක් වගේ ප්‍රාථමික පිළිවෙල හොයලා තියෙනවා. ඊට පස්සේ වක්ක වේදන් කෙරෙහි වල වක්ක පොදු කාර්යය හොයලා තියෙනවා. පස්සේ අපි ගත්තොත් පුතේ මෙතන තියෙනවා මුළු නිෂ්පාදන පිළිවෙල හොයාගෙන පිළිවෙල නිෂ්පාදන පිළිවෙල හොයාගෙන තියෙනවා. එතකොට මේ මුළු නිෂ්පාදන පිළිවෙල හොයාගත්තට පස්සේ ඔයාලට පේනවා පුතේ ඉස්සරහට යද්දී මුළු නිෂ්පාදන පිළිවෙල පස්සේ ආව ඒකට පිළිවෙල හොයලා තියෙනවා. එතකොට අර 25 බෙදලා අර වගේම ගානේ යටම ඒකට පිළිවෙල ඒකට විකුණු මිල ඒකට ලාභය දාලා ගාන අවසන් කරන්න පුළුවන්. ඒතර පරිගණක විකරණය හරහා ඒ විදිහට පිළිවෙල එක හදන්න පුළුවන්. හරි? මේ කොටස හොඳට අධ්‍යයනය කරලා නැවත අධ්‍යයනය කරලා ඒකට අදාළ අභ්‍යාසික කරන්න ඊට අමතරව මේ පරිගණක ආශ්‍රිතයෙන් කරන අර පිළිවෙල ඒකේමයි මේ විදිහට මේක ඔයගොල්ලෝ හදන විදිහ ගැන අධ්‍යයනය කරන්න. ස්තුතියි.